ආයුබෝවන් සුබෝදෑසනක් දරුව හැමදෙනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා තොරතුරු තාක්ෂණ පාඨමාලාවට. ඉතින් අපි මේ වෙනකොට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගොඩක් සංකල්ප සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් කොටස් කිහිපයකුත් මේ වෙනකොට අපි මුල ඉඳන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා පුතාලගේ විෂය විභාගයට වගේම පුතාලගේ සාමාන්‍ය ජීවිතයටත් වැදගත් වෙන තොරතුරු තාක්ෂණ සංකල්ප කිහිපයක් වගේම ප්‍රැක්ටිකල් කොටසක් විශේෂයෙන් සමර්පණ මෘදුකාංග සම්බන්ධව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔක්කොටම කලින් කියන්න මම කියන දේ ඔයාලට පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා නම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න. මම කියන දේ පැහැදිලිව ඇහෙනවද පුතාලට? ඇහෙනවා නම් වයි කියලා සර් මම අද තමයි මුලින්ම ක්ලාස් එකට ජොයින් වෙන්නේ. හරි ඕකේ. හරි අලුතෙන්ම ජොයින් වෙච්ච යාළුවොත් ඉන්නවා ප්‍රශ්නයක් නෑ පුතේ. ඔයාට පරණ රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන් සර්ව සම්බන්ධ කරගත්ත. ඒ කියන්නේ මම මාව නෙමේ පුතාලගේ අශෝක් සර් සම්බන්ධ කරගන්න ඔයාට අවශ්‍ය කොටස් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අපි තවත් කාලය වැය කරන්නේ නැතුව අද සාකච්ඡා කරන්න තියෙන කොටසට අවධානය යොමු කරමු. අද තියෙන්නේ විශේෂ කොටසක්. අද තියෙන විශේෂ කොටසක් ගැන කතා කරන්න. ඒ තමයි තොරතුරු හා sannivedana තාක්ෂණයට විතරක් නෙමෙයි. සාමාන්‍ය පුතාල සාමාන්‍ය ආයතනයක සේවය කරනකොට දැනගෙනම ඉන්න ඕන දේවල් ටිකක්. සහ ඒ විතරක් නෙමෙයි ඔයාලා ගෙදර දොරේ පරිගණකයක් භාවිතා කරනවා නම් ඒ දැනගෙන ඉන්න ඕන දේවල් කිහිපයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇවිල්ලා තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතයේදී ඇතිවන ගැටලු. එහෙනම් මාතෘකාවක් දාගමු අපි තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතයේදී ඇතිවන ගැටලු කියලා. ඉක්මනට මාතෘකාව ලියා ගන්න පුතේ. තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයේදී ඇතිවන ගැටලු. පුතේ අපිට මේ තාක්ෂණික මෙවලම් භාවිතා කරනකොට තාක්ෂණික පරිසරයක වැඩ කරනකොට අපිට ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. අපි මේ ගැටලු බෙදා දක්වනවා නෛතික ගැටලු. නෛතික ගැටලු ඒ කියන්නේ මේ නීතිමය වශයෙන් අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ගැටලු මොනවද? අපි සාමාන්‍ය පරිගණකයක් භාවිතා කරනකොට මොන වගේ ගැටලු වෙන්න පුළුවන්ද? ඒව ගැන කතා කරනවා අපි. ඒ වගේම පුතාලා දන්නවා මේ තාක්ෂණය නිසා ජීවිත පවා හිමි වෙනවා නේද? ඉතින් එන්න ඒකට එක හේතුව දැන් පුතාලට මේ ආසන්නම අවස්ථාවක් තියෙනවා. පුතාලට මතක ඇති අර එක දරුවෙක් ගේම් ගහන්න ජංගම දුරකථනය දුන්නේ නැහැ කියලා ජීවිතයෙන් සමුගත්තා. ඉතින් ඒ වගේ ගැටලු අපි කතා කරන්න යනවා. ඒවට අපි කියනවා සදාචාරාත්මක ගැටලු. එමෙන්ම පුතේ භෞතික ගැටලු. ඒ කියන්නේ සාමාන්‍ය තාක්ෂණික උපකරණ වලට වෙන්න පුළුවන් ගැටලු සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒ වගේම මම පුතාලට බලාපොරොත්තු වෙනවා හානිකර මෘදුකාංග සම්බන්ධ පුළුල් දැනුමක් ලබා දෙන්න. මොකද ඔයාලා ආයතනයක සේවය කරද්දී ආයතනවල තියෙන දත් එහෙම හොරකම් කරන්න විවිධ හානිකර මෘදුකාංග වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපිට පුළුල් දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි මේ භාවිතා කරන තාක්ෂණික මෙවලම් වලින් පරිසරයට වන හානි ගැන කතා කරනවා. ඒ වගේම සෞඛ්‍ය ගැටලු මොනවද සහ සමාජීය ගැටලු මොනවද කියලා අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ ඔක්කොම සාකච්ඡා කරන්න කාලය මදි වෙයි. ඒ වුණත් අපි පුළුවන් තරම් පැයක කාලයක් මේ කොටස් ටික සාකච්ඡා කරලා ඉතිරි පැයේ අපි ප්‍රැක්ටිකල් කොටසට අවධානය යොමු කරමු. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම ලියාගමු ගැටලු යටතේ නෛතික ගැටලු. නෛතික ගැටලු. ඒ වගේම මම පුතාලට බලාපොරොත්තු වෙනවා මේ සෑම ගැටලුවකටම අපිට ගන්න පුළුවන් විසඳුම මොකක්ද කියලාත් ඔයාලට පැහැදිලි කරන්න. එහෙනම් පළවෙනි එක ලියා ගන්නකෝ නෛතික ගැටලු කියලා. නෛතික ගැටලු. නෛතික ගැටලු. හරි. ඒ යටතේ පළවෙනි එක ලියා ගන්න පුතේ පෞද්ගලික දත්ත සොරා ගැනීම. ඒ යටතේ පළවෙනි එක ලියා ගන්න පෞද්ගලික දත්ත සොරා ගැනීම. පෞද්ගලික දත්ත සොරා ගැනීම. පුලස්ති පුතේ කලින් ස්ලයිඩ් එකේ තියෙනවා මුකුත් ලියා ගන්න ඕනේ නැහැ මාතෘකාව විතරයි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි නෛතික ගැටලු කියලා එකින් එක ලියාගෙන යනවා. හරි පළවෙනි එක. පෞද්ගලික දත්ත සොරා ගැනීම. මොකක්ද මේ පෞද්ගලික දත්ත සොරා ගැනීම කියලා කියන්නේ? අපිට එතකොට නීතිමය ක්‍රියාමාර්ග වලට එළවෙන්න පුළුවන්ද? පුළුවන්. මෙහෙමයි. ඔයාගේ පරිගණකයේ පුතේ ඔයාගේ ජංගම දුරකථනයේ කවුරු හරි හොරෙන් නම්බර් එකක් ලබා ගත්තොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන පින්තූරයක් හොරෙන් ෂෙයා කරගත්තොත් අපි ඒක ICT වලදී හඳුන්වනවා
පෞද්ගලික දත්ත සොරා ගැනීමක් කියලා. එහෙම කාටවත් ඔයාගේ ජංගම දුරකථනයේ තියෙන පින්තූරයක් හරි දුරකථන අංකයක් හරි නමක් හරි ලබා ගන්න කිසිදු අයිතියක් නැහැ. උදාහරණට අන්න මේ වගේ අවස්ථාවක ඕනනම් නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. ඔයාලට ඒ නීතියෙන් ආරක්ෂාවක් තියෙනවා. හරි? එහෙනම් අපි පෞද්ගලික දත්ත සොරා ගැනීම යටතේ පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියාගමු. මෙන්න මෙහෙම ලියාගමු. පුද්ගල නාම දුරකථන අංක පුද්ගල නාම කමා දුරකථන අංක ඡායාරූප වැනි පුද්ගලයෙකුගේ අනන්‍යතාවය දැක්වෙන තොරතුරු පරිගණකයකින් හෝ ජංගම උපක්‍රමයක් කියන්නේ පුතේ ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන් ටැබ් එකක් වෙන්න පුළුවන්. ජංගම උපක්‍රමයකින් සොරා ගැනීම මින් අදහස් වේ. දෙවැනි එක අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ Facebook ගිණුමට හරි ඔයාලගේ Gmail ගිණුමට හරි එහෙම නැත්නම් ඔයාගේ පරිගණක පද්ධතියට හරි කවුරු හරි හොරෙන් password username පාවිච්චි කරලා log වෙනවා නම් අපි ඒක හඳුන්වනවා අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීමක් විදිහට. ඒ වගේ අවස්ථාවකත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම කියලා ලියාගත්තත් ප්‍රමාණවත් පුතේ. මෙන්න මේ තුන්වෙනි එක ඉතාමත් වැදගත්. මෙන්න මේක තමයි වැදගත්ම එක. මේක ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඔයාලා. සහ විභාගයටත් අහන්න පුළුවන් ඔයාලගේ බුද්ධිමය දේපල සොරා ගැනීම. මේක ටිකක් භයානක දෙයක්. බුද්ධිමය දේපල සොරා ගැනීම. පුතේ අපි හඳුන්වනවානේ බුද්ධිමය දේපලක් කියන්නේ පුද්ගලයෙක් හෝ යම් ආයතනයක් විසින් මීට කලින් තිබ්බේ නැති අලුතෙන් කරන ලද නිර්මාණයක් නිෂ්පාදනයක් ක්‍රියාවලියක් අපි හඳුන්වනවා බුද්ධිමය දේපලක් කියලා. එතකොට මේ බුද්ධිමය දේපලක් අපිට කිසිම වෙලාවක ලබා ගන්න බෑ. ඒ කියන්නේ හොරකම් දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් මම පොතක් ලියනවා. ඒ පොත මම මහන්සි වෙලා අට කාගෙන තමයි ලියන්නේ. හැබැයි තව කෙනෙකුට ඉතා පහසුවෙන් මේක කොපි කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා බුද්ධිමය දේපල සොරා ගැනීමක් විදිහට. ඉතින් එහෙම කරන්න හොඳ නෑ. ඒ වගේ වෙලාවකට අපිට ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මම ඒ මොනවද කියලා දෙන්න. අපි ලියාගමු ඉස්සෙල්ලාම වෙන්න මෙහෙම. බුද්ධිමය දේපලක් යනෝ පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ
ආයතනයක් හෝ විසින් කරන ලද විසින් කරන ලද විසින් කරන ලද මින් පෙර භාවිතයේ නොපැවති මින් පෙර භාවිතයේ නොපැවති මින් පෙර භාවිතයේ නොපැවති මින් පෙර භාවිතයේ නොපැවති හෝ ජනතාව විසින් දැනුවත්ව නොතිබූ ජනතාව විසින් දැනුවත්ව නොතිබූ ජනතාව විසින් දැනුවත්ව නොතිබූ නව නිර්මාණයක් නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් වේ පුතේ මට කියන්න පුළුවන් නම් ඔයාලා බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න තියෙනවා විශේෂ වූ සර්ටිෆිකේට් එකක්. නැත්නම් අපි එකට කියනවා බලපත්‍ර කියලා කියන්නත් පුළුවන්. මොකක්ද ඒක? බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න කියන්නේ. දැන් පුතාලා නව නිෂ්පාදනයක් එහෙම කරොත් එහෙම පුතාලා ඒක ගන්න ඕනේ. මොකක්ද ඒ? ඔය බලපත්‍ර කියන කැලල තියෙනවා ඒකේ. මොකක්ද? කසුනි කියනවා, කාවින්ද කියනවා, මිහිරි උත්තරේ දෙනවා. දැන් නම් ගොඩක් උත්තර දෙනවා නේද? කසුන්, සේනානායක, කාවින්ද, මිහිරි, අසිත, හෂිනි, සදුනි, මදු ඔක්කොමලා කියන මේ පාරණ ඔය පාරණ ගොඩක් කියනවා. පේට් බලපත්‍රය. එහෙනම් අපේ පුතාලා දන්නවනේ ඒක. එහෙනම් අපි ලියාගමු පුතේ මෙන්න මෙහෙම ලියාගමු. වෙන මේක ලියා ගන්න. බුද්ධිමය දේපලවල ආරක්ෂාව සඳහා රජය විසින් ලබා දෙන පේටන්ට් බලපත්‍රය ලබාගත හැකිය. එහෙනම් අහුවොත් එහෙම ප්‍රශ්නයක් බුද්ධිමය දේපළවල ආරක්ෂාවට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම කියලා කියන්න පුළුවන්. එතකොට කාටවත් මේ නිර්මාණකරුගේ අවසරයකින් තොරව භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට වංචා කියලා ලියා ගන්න. ඒක ඒ වංචා වලට නෛතික ආරක්ෂාව තියෙනවා. හතරවෙනි එක වංචා. ඒ ගැන පොඩ්ඩක් ලියාගමු පුතේ මෙන්න මෙහෙම.
අන්තර්ජාලය හෝ සංයුක්ත තැටියක වරහන් ඇතුලේ CD අන්තර්ජාලය හෝ සංයුක්ත තැටියක වරහන් ඇතුලේ CD ප්‍රකාශිත පුද්ගලයෙකු සතු ලියවිලි කමා කලාකෘති ආදිය පිටපත් කිරීම හෝ කලාකෘති ආදිය පිටපත් කිරීම හෝ අනුකරණය කිරීම. ඒ වගේම හදනවා අනුකරණය කිරීම. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන චිත්‍රපටි හැම ගත්තොත් එහෙම පුතේ අනුකරණය කිරීමක් තියෙන. ඒ කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඒ විදිහටම නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් ජෝතිපාලගෙන සින්දුත් ඒ වගේ. එතකොට ඇත්තට මේක එක් ආකාරයක වංචාවක්. ඒව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අනුකරණය කිරීම විවිධ ගනුදෙනු මුවාවින් පුද්ගලයින් රවටමින් ඔවුන්ගේ ණයපත් මගින් මුදල් වංචා කිරීම මින් අදහස් වේ. එතකොට අද සමාජයේ මේ වගේවා අනන්ත අප්‍රමාණ වෙනවා. මේවා ගැන ගොඩක් අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි ගත්තොත් එහෙම ඔය ගොඩක් වෙලාවට සින්දු විශේෂයෙන් අපේ රටවල් වල තියෙන සින්දු ඊට පස්සේ පොත්පත් ගොඩක් වෙලාවට තවත් රටක කෙනෙක් කරපු දෙයක අනුකරණයක් වෙන්න පුළුවන්. ඒවනේ මොකද අපි හොයන්නේ බලන්නේ නැහැ නේ පුතේ. ඒ සාමාන්‍ය ගොඩක් වෙලාවට ඔය චිත්‍රපටි සින්දු නම් ගොඩක් වෙලාවට අනුකරණය කරලා තියෙන්නේ. ඒවා වංචා. ඊළඟට අපි ලියාගමු සදාචාරාත්මක ගැටලු. දැන් අපි කලින් කතා කරේ නෛතික ගැටලු. දැන් දෙවෙනිවට කතා කරන්න යනවා සදාචාරාත්මක ගැටලු. මාතෘකාව ලියා ගන්න සදාචාරාත්මක ගැටලු. ඒ අර්ථයේ පළවෙනි එක ලියා ගන්න. ඒ අර්ථයේ මේ වැදගත්ම පළවෙනි එක ලියා ගන්න. ලිඛිත දෑ සොරකම. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා plagiarism කියලා. plagiarism. මේක අපි දැනගත යුතු එකක්. අරකේ මොකක්ද අපි මේ කොපිරයිට් එක වගේ තමයි මේ ලිඛිත දෑ සොරකම plagiarism එකත් ඉතාමත් වැදගත් පුතේ. ලිඛිත දෑ සොරකම. ලියාගමු වෙන්න මෙහෙම ඒ කියන්නේ නිර්මාණකරුවෙකුගේ අදහස්
අදහස් කමා 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 රචනා 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 හෝ වෙනත් නිර්මාණයක් හෝ වෙනත් නිර්මාණයක් හෝ වෙනත් නිර්මාණයක් හෝ වෙනත් නිර්මාණයක් පිටපත් කර ගනිමින් පිටපත් කර ගනිමින් පිටපත් කර ගනිමින් පිටපත් කර ගනිමින් ඔහුගේ අවසරයකින් තොරව ඔහුගේ අවසරයකින් තොරව ඔහුගේ අවසරයකින් තොරව ඔහුගේ අවසරයකින් තොරව එය තමාගේ නිර්මාණයක් ලෙස එය තමාගේ නිර්මාණයක් ලෙස එය තමාගේ නිර්මාණයක් ලෙස එය තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම එය තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම ඉදිරිපත් කිරීම ලිඛිත දෑ සොරකම හෙවත් ලිඛිත දෑ සොරකම හෙවත් රචනා සොරකම නම් වේ රචනා සොරකම නම් වේ මේ ඉංග්‍රීසියෙන් කියන නම මතක තියාගන්න ප්ලැගියරිසම් කියන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. දැන් ඔයා දැකලා ඇති ඔය Facebook එකේ ඔය විවිධ අදහස් පළ කරනවානේ. ඒ වගේම කට්ටිය විවිධ සමහර කරාට එක එක කතන්දර ලියලා දානවා. මෙන්න මේ වගේ එකක් තවත් කෙනෙක් ඉතාමත් පහසුවෙන් ටෙක්ස්ට් එක කොපි කරලා තමන්ගේ එකක් විදියට තමන්ගේ account එකෙන් අපි හිතමු ෂෙයා කරනවා කියලා. පුතේ අන්න ඒක අපි කියන ප්ලැගියරිසම් කියලා. එහෙම කරන්න හොඳ නැහැ. ඔයාට එහෙම කරන්නම අවශ්‍යයි නම් කියන්නේ වෙන ඔයාට වෙන හිතමු ලස්සන පෝස්ට් එකක් තියෙනවා. ඒ පෝස්ට් එක ඔයාගේ පළ කරන්න ඕනේ කියලා. ඔයාට එහෙනම් ඒක කරන්න පුළුවන්. එයාගේ නමත් එක්ක සඳහන් කරන්න ඕනේ. ඔයා දැකලා තියෙන සමහරක් ඒ වගේ දාලා තියෙනවා credit goes to කියලා නම සඳහන් කරලා තියෙනවා. ඒ ඇවිල්ලා මොකද උන්නේ? සද්භාවයෙන් භාවිතා කිරීම. අපි කියන මේකට කියනවා සද්භාවයෙන් භාවිතා කිරීම. එහෙනම් අපිට වෙනත් කෙනෙකුගේ දෙයක් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඒකට අපි කියනවා සද්භාවයෙන් භාවිතා කිරීම කියලා. සද්භාවයෙන් භාවිතා කරන්න ක්‍රම තුනක් තියෙනවා. අපි බලමු මේ ක්‍රම මොනවද කියලා මෙන්න මෙහෙම ලියා ගන්න. රචනා සොරකම නතර කිරීම සඳහා රචනා සොරකම නතර කිරීම සඳහා රචනා සොරකම නතර කිරීම සඳහා එම නිර්මාණ සත්භාවයෙන් භාවිතා කළ හැකිය. රචනා සොරකම නතර කිරීම සඳහා එම නිර්මාණ සත්භාවයෙන් භාවිතා කළ හැකිය. සත්භාවයෙන් භාවිතා කළ හැකිය. එසේ භාවිතා කළ හැකි ආකාර නම් එසේ භාවිතා කළ හැකි ආකාර නම් එසේ භාවිතා කළ හැකි ආකාර නම් පළවෙනි එක ලියා ගමු පුතේ. උපුටා දැක්වීම උපුටා දැක්වීම යටින් යට ලියා ගන්න. පළවෙනි එක උපුටා දැක්වීම. උපුටා දැක්වීම කියන්නේ පුතේ අපි රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීමක් කරනවා. දැන් උදාහරණයක් විදියට පුතාලා දැකලා ඇති ඔය සමහරක් වෙලාවට මේ උපුටා දැක්වීමක් තමයි ඔය සින්දුවක් එහෙම දැන් අපි හිතමු දැන් අර කාගේ හරි සින්දුවක් තව කවුරුහරි කියනවා කියලා.
ඒ වගේ වෙලාවක පුතාලා දැකලා ඇති පල්ලෙහින් දානවා මුල් ගායකයා කවුද සංගීතය කරේ කවුද පද රචනය කරේ කවුද මෙන්න මේ දේවල් දක්වනවා. මෙන්න මේ වගේ එකට අපි කියනවා උපුටා දැක්වීමක් කියලා. එහෙනම් පළවෙනි එක උපුටා දැක්වීම සිතින් කියලා අපි කියන ඉංග්‍රීසි වලින් ඉස්සරහ ලියා ගන්න. රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීම රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීම රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කිරීම දෙවැනි එක ගෙනහැර දැක්වීම පුතා දැකලා ඇතිව සමහරක් වෙලාවට ඔය FB post වලත් ඒ කියන්නේ අපිටම ස්ටිව් ජොබ්ස් කියපු මොකක් හරි එකක් කියනවා. මොකක් හරි ලියලා දානවා. ලියලා දාලා එයාගේ නම අපි ස්ටිව් ජොබ්ස් කියලා උද්දෘත පාඨ තුල සඳහන් කරනවා. නේද? අන්න ඒ වගේ ඒවට අපි කියනවා ගෙනහැර දැක්වීම. එහෙනම් දෙවැනි එක ගෙනහැර දැක්වීම. 14. ඉස්සරහින් ලියා ගන්න අපි ලියාගමු මෙන්න මේකෙන් අදහස මොකක්ද කියලා. පිටපත් කරගන්නා ලද කොටස උද්දෘත පාඨයක් ලෙසින් දැක්වීම. උද්දෘත පාඨයක් ලෙසින් දැක්වීම. තුන්වෙනි එක යොමුව දැක්වීම. මේක නම් ඔයාලා ගොඩක් වෙලාවට කරලා ඇති. ඔයාලගේ ඉස්කෝලවල වල හරි ඔයාලා මොන හරි ඩිප්ලෝමා කරද්දී උගන්වලා ඇති. මොන හරි පොතක් ලියනකොට ඒකේ අවසානයේ සඳහන් කරන්න ඕනේ ඒ පොතට අවශ්‍ය කරුණු ගත්ත වෙබ් අඩවි හරි පොත් හරි ඒ සඳහන් වෙච්ච තැන සඳහන් කරන්න ඕන. අපි ඒකට කියන රෙෆරන්සින් කියලා. මේක අනිවාර්යෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. යොමුව දැක්වීම. ලියා ගන්න පුතේ මොකද්ද මේ යොමුව දැක්වීමෙන් අදහස් වෙන්නේ කියලා. තොරතුරු ලබාගත් වෙබ් පිටු ලිපිනය අවසානයේදී හෝ මුලින් සඳහන් කිරීම. හරි එහෙනම් අයමින් පස්සේ කාගේ හරි පෝස්ට් එකක් හරි කොපි කරොත් ඒක ඔයාගෙන් මේ ෂෙයා කරොත් ඊට කලින් යා ගත්තේ කොහෙන්ද කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා පුතේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඊළඟට භෞතික ගැටලු හා තාර්කික ගැටලු මොනවද කියලා බලමු. මේක නම් ඉතින් ලේසි එකක්. භෞතික ගැටලු හා තාර්කික ගැටලු. දැන් නෛතික ගැටලු සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කතා කරා මොනවද? අපි සදාචාරාත්මක ගැටලු. දැන් අපි කතා කරන්න යනවා භෞතික ගැටලු හා තාර්කික ගැටලු. ඒ අර්ථය මුලින්ම ලියා ගන්න භෞතික ගැටලු කියලා. භෞතික ගැටලු. පුතේ භෞතික ගැටලු කියලා අදහස් කරන්නේ මේ පරිගණක පද්ධතියට භෞතිකව වෙන්න පුළුවන්. සර්ගේ YouTube channel එක Visual Studio use කරන විදිය තියෙනවද? නෑ පුලස්ති මම Visual Studio පාවිච්චි කරන එක ගැන තාම වීඩියෝ ටිකක් කරේ නෑ. මම ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා දාන්න. හරි. මේ භෞතික ගැටලු කියලා කියන්නේ පුතේ පරිගණක පද්ධතියට භෞතිකව සිදු වෙන්න පුළුවන් ගැටලු. ඒ කියන්නේ හිතන්න හදිසියේව ලොකු කරන්ට් එකක් එනවා. මොකද වෙන්නේ? පරිගණකය පිච්චෙනවා. කවුරු හරි පරිගණකය හොරකම් කරන් යනවා. අපිට පරිගණකය නැති වෙනවා. තේරුණාද? ඒ වගේම තව වෛරස් ඇටැක් එකක් ඇවිල්ලා පරිගණකයේ ප්‍රොසෙස් එක හීට් වෙලා පිච්චෙනවා.
එහෙනම් ඒවා භෞතික ගැටලු. ඒ වගේම පරිසරයෙන් එන දූවිලි අනම්මනම් අංශු පරිගණක පද්ධතිය මත තැම්පත් වෙලා කාලයක් ගත වීමත් සමග පරිගණක පද්ධතිය බිඳ වැටෙනවා. මේවා අපි භෞතික ගැටලු කියලා හඳුනා ගන්නවා. එහෙනම් අපි ලියාගමු භෞතික ගැටලු කිහිපයක්. පළවෙනි එක අනවශ්‍ය විදුලි විසන්ධි වීම මගින් පරිගණක දෝෂ ඇතිවීම. අපි විසඳුමක් ලියමු මේකෙන් ආරක්ෂා වෙන්න මොකක්ද කරන්න පුළුවන් කියලා. අනවශ්‍ය විදුලි විසන්ධි වීම මගින් පරිගණක දෝෂ ඇතිවීම. පුතේ මේක වළක්ව ගන්න මොකක්ද කරන්න පුළුවන්? මොකක්ද කරන්න පුළුවන්? කාවින්ද කියන එක උත්තරයක්. තව අනිත් කට්ටිය පරිගණක විදුලි විසන්ධි වීම මගින් පරිගණක දෝෂ ඇති වෙනවානේ. ඒක අපි හැමෝම දන්නේ දෙයක්. ඒකෙන් ආරක්ෂා වෙන්න මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? කාවින්ද පුතා එකක් කියනවා UPS භාවිතා කිරීම නිවැරදි. UPS භාවිතා කිරීම නිවැරදි. තව එකක් කියන්න බලන්න. තව එකක් කියන්න බලන්න. නැද්ද කාටවත් අයිඩියා එකක් එන්නේ? ගුණත්වයෙන් වැඩි. අපි කියනවා සර්ජන කියලා කියන්නේ පුතේ මේ අපි IT වල අර ප්ලග් පොයින්ට් එක තියෙන්නේ. ඔය ඔයාලා දන්නවද ඔය මල්ටි ප්ලග් කියලා තියෙනවා මේ නෝමල් රුපියල් 350ට 400. ඒවා පාවිච්චි කරන්න එපා. රතු පාට එහෙම අර රෝල් ඔතන්න පුළුවන් ඒවා පරිගණකයට පාවිච්චි කරන්න එපා පුතේ. ඒවා හොඳ නැහැ. ඔයාලා පාවිච්චි කරනවා අර සුදු අර මේ කම්බිය වගේ තියෙන ටිකක් හොඳ මල්ටි ප්ලග් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. ගුණාත්මයෙන් වැඩි සර්ජන භාවිතා කිරීම. ඒ කියන්නේ හොඳ මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්න ඕන. දෙවැනි එක සොර සතුරු වදුරු ඇතිවීම. විසඳුම ලියා ගන්න. UPS භාවිතා කිරීමයි ගුණාත්මයෙන් වැඩි සර්ජන භාවිතා කිරීම කියලා ලියලා දෙවැනි එක ලියා ගන්න. සොර සතුරු වදුරු ඇතිවීම. ඒකට මොකද්ද කරන්න පුළුවන්? සොර සතුරන්ගෙන් පරිගණකේ පාවිච්චි මේ ආරක්ෂා කරගන්න. සොර සතුරන්ගෙන් පරිගණක ආරක්ෂා කරගන්න මොකද්ද කරන්න පුළුවන්? කියන්න බලන්න. පාස්වර්ඩ් එකක් දැම්මම වැඩක් වෙන්නේ නැහැ. පරිගණකේ ගලව ගන්න යන්නේ. පාස්වර්ඩ් එකක් දැම්ම කියලා හරියන්නේ නැහැ කාගෙත්. ඊට වඩා හොඳ විසඳුමක් දෙන්න. නැත්නම් කාටවත් අදහසක්? CCTV සවි කරන්න. CCTV. ඒතකොට පුළුවන් ද ගලවගෙන යන්න? බෑ. ගලවන් ගියා ගෙනිච්ච කෙනා පේනවා. ඊළඟ එක තුන්වෙනි එක අන්තර්ජාලය මගින් ආක්‍රමණය කරනු ලබන හානිකර මෘදුකාංග නිසා අන්තර්ජාලය මගින් ආක්‍රමණය කරනු ලබන හානිකර මෘදුකාංග නිසා පරිගණක ජාල බිඳ වැටීම. අන්තර්ජාලය මගින් ආක්‍රමණය කරනු ලබන හානිකර මෘදුකාංග නිසා පරිගණක ජාල බිඳ වැටීම. මේකෙන් ආරක්ෂා වෙන්න ඔයාලට පුළුවන් ෆයර්වෝල් එක enable කරගන්න. ෆයර්වෝල් එක enable කරගන්න පුළුවන්. ඒ වගේම ඇන්ටිවයිරස් software එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටිවයිරස් software එකක් භාවිතා කරන්න පුළුවන්. පුතේ මේ ෆයර්වෝල් enable කරන්න ඔයාලා දන්නවද? මේ ෆයර්වෝල් enable කරලා තියාගන්න එක ඉතාමත් වැදගත්. එතකොට පරිගණක ජාලයකදී දැන් හිතන්න ඔයාලා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනනේ පරිගණකේ. එතකොට තව කෙනෙකුට ඔයාගේ පරිගණකේ ඇක්සස් කරන්න හැකියාවක් තියෙනවා. මේක වළක්ව ගන්න නම් ඔයාලට කරන්න තියෙන එකම උපක්‍රමය තමයි ඔයාලගේ පරිගණකයේ තියෙන ෆයර්වෝල් එක enable කරගන්න. ෆයර්වෝල් එක enable කරගන්න මෙන්න මෙහෙමයි මම පෙන්නන්නම්. මේක වැදගත් නිසා ඔයාලට මේ බලන්න. ෆයර්වෝල් එක enable කරගන්න මෙහෙමයි දරුවනේ.
ඔයාලට පුළුවන් ස්ටාර්ට් ගිහිල්ලා ෆයර්වෝල් කියලා සර්ච් කරන්න. ෆයර්වෝල් කියලා සර්ච් කරන්න. ෆයර්වෝල් කියලා සර්ච් කරද්දී ඒ ඔප්ෂන් එකක් Windows ෆයර්වෝල් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ Windows ෆයර්වෝල් කෙනෙකුට ක්ලික් කරන්න. ඔයාලට පේනවා මේක ක්ලික් කරාට පස්සේ මගේ නම් මෙතන හරි දෙකක් පැටලා තියෙනවා. ඒ ඇවිල්ලා මම මේක enable කරලා තියෙන නිසා එතකොට බාහිරින් කෙනෙකුට මගේ පරිගණකයට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. ඉන් පස්සේ මේක පුතාලගේ මෙතන හරි වැටලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක turn Windows firewall on or off කියලා. turn Windows firewall on or off කියලා තියෙනවා. පුතාලට මෙන්න මෙතන ගිහිල්ලා අනිවාර්යෙන් මේ දෙක උඩ ටික් එකක් දාලා මේක enable කරගන්න. පැහැදිලිද? ඔය සමහරක් ගේම් ගහද්දී එහෙම කියනවා මේ firewall එක off කරන්න කියලා. ඒ හේතුව ඔයාලගේ පරිගණකයට access කරන්න එහෙම කරන්න එපා. අනිවාර්යෙන් firewall එක enable කරලා තියාගන්න. මේක ඔයාලගේ ආරක්ෂාවට ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ නිසා තමයි මම මේ දේවල් ප්‍රැක්ටිකල් කරලාම ඔයාලට පෙන්නන්නේ. හරි. අවසන් එක පාරිසරික සාධක වරණට ලියා ගන්න කුණු දුහුවිලි වැනි කියන. කුණු දුහුවිලි වැනි. කුණු දුහුවිලි තව ජලය ඒ වගේ දේවල්. මම කාවින්ද උත්තරයක් දෙන්නම් ඒකට. කුණු දුහුවිලි වැලි ජලය වගේ දේවල්. පුතේ මතක තියාගන්න කිසිම වෙලාවක තේ බොන්න එපා පරිගණක තිරයේ ඉස්සරහා. හේතුව එකක් ප්‍රධානම හේතුව තමයි සරලම දේ විසඳුම හේතුව තමයි හදිසියවත් තේ කෝප්පෙට අත වැදිලා තේක හැලෙන්න පුළුවන් මේ පරිගණකයට. ඕක එකක්. අනිත් කාරණේ පුතාලා දන්නවා මේ තේකේ උණුසුමට මේ ජල වාෂ්ප පිට වෙනවා. මේ ජල වාෂ්ප පුතාලගේ මේ පරිගණක තිරයේ සහ මේ කීස් අතරට යන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා සාමාන්‍ය පරිගණකයක් ඉදිරියේදී කිසිම වෙලාවක උණුසුම් ජලය තියෙන කිසිම උණුසුම් නෙමෙයි සීතල ජලය තියෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. මොකද මේක ඇවිල්ලා කැම මේසේ නෙමෙයි පුතා පරිගණකය කියන්නේ. දෙවනි කාරණේ තමයි පුතේ කිසිම වෙලාවක පුතාල සාමාන්‍යයෙන් ජනේලයක් ගාව. ඒ කියන්නේ කෙලින්ම ආලෝකය පරිගණක තිරයට එන. ඒ කියන්නේ සූර්යාලෝකය පරිගණක තිරයට එන තැනක කිසිම වෙලාවක පරිගණකයේ තියන් පාවිච්චි කරන්න එපා. මොකද ඒ එන ආලෝකය පරිගණක තිරයට ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා ඒකෙන් හානි වෙන්න හැකියාවක් තියෙනවා. අනිත් කාරණේ තමයි පුතේ කිසිම වෙලාවක ඔය වැඩිපුර දුහුවිලි එහෙම තියෙන තැනක පරිගණක භාවිතා කරන්න එපා. දුහුවිලි කීස් අතරට ගිහිල්ලා පුතාගේ මව් කෝරුවට හානි සිදු වෙන්න හැකියාවක් තියෙන නිසා ඒ වගේ පාරිසරික සාධක වලින් පුතාගේ පරිගණක පද්ධතිය ආරක්ෂා කරගන්න පුතාලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ දරුවෝ දෙන්නේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මම ඒවට උත්තර දෙන්නම්. සර් VPN දාගෙන ගියාම මොකද වෙන්නේ? VPN දාගෙන ගියපුවාම හරි සරල දෙයක් වෙන්නේ පුතේ. පුතා දන්නවා දැන් අපි ගොඩක් වෙලාවට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ ඉන්දියාවේ තියෙන සර්වර් එකක් කරා. ඇත්තටම ලංකාවේ අපි හිටියට අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ ඉන්දියාවේ තියෙන සර්වර් එකක් කරා. එතකොට හදිසියෙවත් ලංකාවේ මොන හරි වෙබ්සයිට් එකක් බ්ලොක් කරන්න ඕන නම් මේ සර්වර් එකට රික්වෙස්ට් එකක් දාලා ඒ කියන්නේ ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන තියෙනවනේ SLT ලා ඩයලොග් ලා මේ කට්ටිය රික්වෙස්ට් එකක් කරලා මොකක් හරි ආණ්ඩුවෙන් කිව්වොත් නවත්ත බ්ලොක් කරන්න කියලා එයාලගේ සර්වර් එකෙන් මේ ඉන්දියාවේ තියෙන ලංකාවේ සර්වර් එකේ වෙබ් අඩුවේ බ්ලොක් කරන්න හැකියාවක් තියෙනවා කාවිත්. හැබැයි ඔයා අහනවනේ VPN එකකින් මොකද වෙන්නේ කියලා. VPN එකකින් වෙන්නේ අපි ඇක්සස් වෙලා තියෙන සර්වර් එක චේන්ජ් කරනවා. දැන් අපි ඇක්සස් වෙලා අපි ඩිෆෝල්ට් ඇක්සස් වෙලා තියෙන්නේ අපේ සර්විස් ප්‍රොවයිඩර් දෙන සර්වර් එකට මේ සර්වර් එකට. හැබැයි අපිට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. අපිට ඕන නම් මේ ලෝකේ වෙනත් ස්ථානයක තියෙන සර්වර් එකට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ සර්වර් එකට සම්බන්ධ වුණාට පස්සේ අපි හිතමු අපි බ්‍රසීල් වල තියෙන සර්වර් එකට සම්බන්ධ වුණා කියලා. එතකොට මේ බ්‍රසීලේ බ්ලොක් කරපු සයිට් වලට අපිට යන්න බෑ. හැබැයි බ්‍රසීලේ අපිට අවසර දීලා තියෙන ඕනෑම වෙනත් වෙබ් අඩවියකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා VPN එක හරහා. කාවින්දර තව මොන හරි ඕන නම් අහන්න මම උත්තර දෙන්නම්. ඊට පස්සේ චතුර පුතා අහනවා සර් ෆයර්වෝල් enable කළා කියලා AnyDesk use කරන්න බැරි වෙන්නේ නෑ නේද? නෑ AnyDesk එක පාවිච්චි කරන්න පුළුවන්. AnyDesk එක ඇවිල්ලා පුතේ remote මේ access device එකක්. remote access device එකකදී අපි රික්වෙස්ට් කරලා එයා එතන පර්මිෂන් දුන්නොත් විතරයි චතුර අපිට මේ වැඩ කරන් යන්න හැකියාව තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් චතුරගේ ලැප් එකේ මොන හරි දෝෂයක් වෙලා මට කියනවා සර් පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ මං කියනවා පුතේ එහෙනම් මං AnyDesk එක හරහා පුතා මතක තියාගන්න මෙතන ඉන්න අනිත් දරුවෝ පුතාලා TeamViewer දන්නව නේද? පුතාලා TeamViewer දන්නව නේද? TeamViewer වගේම
තවත් පරිගණකයකට සම්බන්ධ වෙන්න පුළුවන් software එකක් තමයි Anydesk කියලා කියන්නේ. ඉතාමත් හොඳ. ඒක තමයි මේ චතුර අහලා තියෙන්නේ. නැත්නම් අනිත් කටියට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ Anydesk කියන්නේ මොකක්ද කියලා. Anydesk TeamViewer වගේ remote access software එකට permission දුන්නොත් විතරයි බාහිරින් සම්බන්ධ වෙන කෙනාට සම්බන්ධ වෙන්න හැකියාව තියෙන්නේ චතුර. ඒ නිසා ඒක මම හිතනවා තේරුම් ගන්න ඇති. පුලස්ති පුතා අහනවා සර් security එකේ තියෙනකොට firewall වෙන්නේ නැහැ. හරිද? security එක තියෙනකොට firewall on වෙන්නේ නැහැ. ආරක්ෂාව තියෙනකොට firewall on වෙන්නේ නැත්තේ මොකද්ද? පුතා කියන ප්‍රශ්නේ මට පොඩ්ඩක් පැහැදිලි මදි. හරි. අපි යමු ඊළඟ එක. තාර්කික ගැටලු. තාර්කික ගැටලු. දැන් භෞතික ගැටලු අපි ලියාගත්තනේ භෞතික කියන්නේ අපිට මේ ස්පර්ශ කරන කොටස් වලට භෞතිකව වෙන්න පුළුවන් ගැටලු. ඊළඟ එක තාර්කික ගැටලු. ලියාගමු තාර්කික ගැටලු මොනවද කියලා. තාර්කික ගැටලු කියන්නේ පුතේ මේ අපිට ස්පර්ශ කරන්න බැරි නමුත් මේ ප්‍රෝග්‍රෑම් වලට කට්ටිය හොරෙන් ඇක්සස් වෙනවා නම් ඒවා අපි කියන තාර්කික ගැටලු. ලියා ගන්න. පළවෙනි එක මුරපද භාවිතයෙන් පෞද්ගලික පරිගණක හෝ මුරපද භාවිතයෙන් පෞද්ගලික පරිගණක හෝ පරිගණක පද්ධතිවලට අනවසර පිවිසුම හරි. ඒකෙන් ආරක්ෂා වෙන්න මොනවද පුතේ අපිට කරන්න පුළුවන්? ඒකෙන් ආරක්ෂා වෙන්න මොකද්ද අපිට කරන්න පුළුවන්? ඒකෙන් ආරක්ෂා වෙන්න පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන් පරිගණකයටනේ. පරිගණකයට හෝ පරිගණක පද්ධතියට අපිට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තව හොඳ එකක් තියෙනවා. පුළුවන් නම් කියන්න බලන්න. මුරපද භාවිතයෙන් පෞද්ගලික පරිගණක හෝ පරිගණක පද්ධතිය වලට අනවසරයෙන් පිවිසෙනවා නම් අපිට අලුත් පාස්වර්ඩ් එකක් භාවිතා කරන්න පුළුවන්. තව හොඳ එකක් තියෙනවා මොකක්ද පුතේ? කවුරුත් දන්නවද? ඔයාලා දන්නව ඇති. එන්ක්‍රිප්ෂන් එක ටිකක් ඇඩ්වාන්ස් පුතේ. ඒක එකක් ගන්න පුළුවන්. গুপ্ত කේතනය කියන එක. එහෙම නෙමෙයි විහංග. දැන් ඔයාලා ගෙදර අපි හිතමු දැන් මේ විහංග අවසාන උත්තර දාලා තියෙන විහංගයේ ගෙදර ඉන්නවා. තව මල්ලියෙක්. විහංගත් ඉන්නවා, තව මල්ලියෙකුත් ඉන්නවා. දැන් විහංගගේ තමයි පරිගණකය. නමුත් මල්ලිත් පරිගණකය පාවිච්චි කරනවා විහංග. එතකොට විහංගට පුංචි දෙයක් මල්ලි වෙනුවෙන් කරලා දෙන්න පුළුවන්. මොකක්ද? very good විහංග use account. මතක තියාගන්න අපේ පරිගණකේ administrate account සහ use account කියලා තියෙනවා. මේ දේ හොඳට මතක තියාගන්න. මේ පරිගණකේ භාවිත මේ session එකට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ පුතේ මේ administrate account එකකින් විතරයි අපිට software install කරන්න හැකියාව තියෙන්නේ. use account වලින් software install කරන්න හැකියාවක් නැහැ. හරි? පුතාලා පරිගණකේ භාවිතා කරනවා නම් ගෙදර තවත් කවුරු හරි ඒ කට්ටියට අනිවාර්යෙන් use account එකක් එයාලගේ නමින් හදලා දෙන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කට්ටියට ඔයගේ පරිගණක පද්ධතියට හානියක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෛරස් වලින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුව ඔයාලා හොඳට මතක තියාගන්න ඇඩ්මිනිස්ට්‍රේටර් use account එකකුයි දෙකකුයි පාවිච්චි කරන්න. එහෙනම් ඊළඟට තව එකක් ලියාගමු මුරපද යොදන්න පුළුවන් use account භාවිතා කිරීම. use account භාවිතා කිරීම. එතකොට අපිට ඒකෙන් ආරක්ෂාවක් එනවා. ඊට පස්සේ පුතේ තාර්කික ගැටලුවක් විදිහට අපි තවත් එකක් හඳුනා ගන්නවා බුද්ධිමය දේපල හිමිකම් උල්ලංඝනයන් තාර්කික ගැටලු යටතේ සාකච්ඡා වෙනවා. එන එකක් ලියා ගන්න. තාර්කික ගැටලු යටතේ දෙකක් තියෙනවා. එකක් මුරපද භාවිතයෙන් ලොග් වෙන එක, දෙවැනි එක බුද්ධිමය දේපල හිමිකම් උල්ලංඝනය. බුද්ධිමය දේපල හිමිකම් උල්ලංඝනය. ඒකට ඉතින් ඒකේ ආරක්ෂාවට නම් ඉතින් පේටන්ට් බලපත්‍රය තමයි ගන්න තියෙන්නේ.
බුද්ධිමය දීපල හිමිකම් උල්ලංඝනය. හරි. අපි ඒක කතා කරන්නේ. හරි. ඊළඟට මාතෘකාව ලියා ගන්න. ඊළඟට මාතෘකාව ලියා ගන්න පුතේ. හානිකර මෘදුකාංග. හානිකර මෘදුකාංග තවත් වැදගත් කොටසක්. හානිකර මෘදුකාංග. පුතාලට දැන් හානිකර මෘදුකාංග කිව්වම ඔයාලා ගොඩක් වෙලාවට දන්න එකක් තමයි මේ වෛරස් කියන එක. නමුත් මතක තියාගන්න වෛරස් විතරක් නෙමේ අපේ පරිගණකයට හානි කරන වැඩසටහන වෙන්නේ. ඇත්තටම මේ හානිකර මෘදුකාංග එක්ක කතා කරනකොට වෛරස් කියන්නේ පුංචිම පුංචි එකක් විතරයි. ඊට වඩා ලොකු භයානක දේවල් කරන මෘදුකාංග ගොඩක් තියෙනවා. අපි ඒව ගැන ලියාගමු ඉතින්. මාතෘකාව ඉස්සෙල්ලා ලියා ගන්නකො හානිකර මෘදුකාංග කියලා. හානිකර මෘදුකාංග. ඒ අර්ථය ලියාගමු අපි. හානිකර මෘදුකාංග. හානිකර මෘදුකාංග. හානිකර මෘදුකාංග. එසේත් නැතිනම් හානිකර කේත විසින් පරිගණකවලට සහ පරිගණක ජාලවලට කරනු ලබන හානිය ඉතා බලවත්ය. ඊට පස්සේ අපි ලියාගමු හානිකර මෘදුකාංග විසින් පරිගණක වලට කරන ලබන හානි මොනවද කියලා. හරි. ලියාගන්න මාතෘකාවන් හානිකර මෘදුකාංග විසින් පරිගණකවලට සහ පරිගණක ජාලවලට කරනු ලබන හානි පුතාලා දන්නවා. දැන් පුතාලා දන්න ලේසිම එක තමයි වෛරස් එකක් ගියපුවම මොකද පරිගණකයට වෙන්නේ. හරි. තව ගොඩක් වැඩසටහන් කියනවා හානිකර මෘදුකාංග ඒවා අපි එකින් එක සාකච්ඡා කරමු. මම ඒ ඔක්කොම ගෙනල්ලා තියෙනවා වලට කියලා දෙන්න. මේ ඊට කලින් අපි දැනගනිමු මේ වෛරස් එකක් හරි එහෙම නැත්නම් හානිකර මෘදුකාංගයක් කම්පියුටරේට ආවට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි එක පුතේ පරිගණක කාර්යක්ෂමතාව අඩු වෙනවා. නේද? පරිගණකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට රීස්ටාර්ට් වෙන්න පුළුවන්. ඒ වගේම පරිගණකයේ තිබ්බ සමහරක් software වැඩ කරන්නේ නැතුව යනවා. සමහර දෘඩාංග වල අපිට තියෙන performance නැති වෙලා යනවා. ඒ වගේම තව එක ගොනු පරිගණකයට අලුතෙන් එකතු වෙලා තියෙනවා. යන හැම තැනකම අලුත් ෆෝල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම අපේ පරිගණකයේ තිබ්බ සමහරක් දත්ත අපි ඩිලීට් කරන්නේ ඉබේම මැකිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තවත් අපි නොදන්න software ගොඩක් පරිගණකයට ස්ථාපිත වෙලා තියෙනවා. මෙන්න මේ වගේ හානි ගොඩක් වෙලාවට අපේ පරිගණක පද්ධතියට සිදු වෙන්න පුළුවන්.
හානි කරන මෘදුකාංග ඉන්ස්ටෝල් වුණාම එහෙම නැත්නම් තැම්පත් වුණාම අපේ පුතාලා මෙන්න මෙතනින් පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරයි වෙන මේ ටික අවසන් එක නැති ඉතුරු ටික ඉක්මනින් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා y කියලා රිප්ලයි එකක් දෙන්න. වැඩි වෙලාවක් ගන්න නැතුව පුතේ ඉක්මනට මේ මුල් හය ලියා ගන්න. ලියාගෙන ඉවර නම් y කියලා රිප්ලයි එකක් දෙන්න. හරි. තව දරුවෝ 3 දෙනෙක් විතර රිප්ලයි කරන්න. තව දරුවෝ 3 දෙනෙක්. අවසන්. හරි. තව එක්කෙනෙක්. ඕකේ. එහෙනම් පුතේ අදට අපි කතා කරපු තියරි කොටස් ටික මෙතනින් අපි නවත්තමු. මොකද එක දිගටම තියරි කොටස් කරන්න ගියොත් එහෙම ටිකක් ඔයාලට අපහසුයිනේ. ඒ නිසා අපි දැන් මෙතනින් එහාට ප්‍රැක්ටිකල් එකට යන්න. අද මම ඔයාලගේ ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සමර්පණ මෘදුකාංග සම්බන්ධව. සමර්පණ. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් software පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ කණ්ඩායමේ ළමයිට ප්‍රසන්ටේෂන් software කරේ නෑ නේද? කරේ නෑ නේද පුතේ? රිප්ලයි කරන්නකෝ හැමදාම සම්බන්ධ වෙන දරුවෙක්. කරේ නෑ නේද ඔයාලට? නෑ නේද? හරි. ඕකේ සමර්පණ මෘදුකාංග. පුතේ සමර්පණ. එහෙම නැත්නම් අපි කියනවා මේ සමර්පණ කියන එකට තව නමක් ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීමේ මෘදුකාංග. මොනවද මේ ඉදිරිපත් කිරීමේ මෘදුකාංග කියලා කියන්නේ? දැන් මම අපේ පුතාලට මේ මං සකස් කරගත්ත පාඩම ඉදිරිපත් කිරීමක් කරා. ඉදිරිපත් කිරීමක් කරා. මේ ඉදිරිපත් කිරීම කරේ පුතේ PowerPoint කියන මෘදුකාංගයේ භාවිතයෙන්. මොකක් භාවිතයෙන්ද?
PowerPoint කියන මෘදුකාංගයේ භාවිතය. එතකොට අපි ඒක හඳුන ගන්නවා ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් සමර්පණ මෘදුකාංගයක් විදිහට. ගොඩක් වෙලාවට ඔයාලා මොන හරි උපාධි පාඨමාලා හදාරනවා නම් පුතාලා අනාගතේ ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙන දරුවෝ මෙතන ඉන්නේ. ඔයාලට ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පිරිසක් ඉදිරියේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඔයාලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න වෙන software එක තමයි PowerPoint කියලා කියන්නේ. මේ තියෙන PowerPoint. මෙන්න මේ වගේ icon එකක් තියෙනවා P අකුර කියලා. අපි යමුකෝ PowerPoint වලට. PowerPoint වලට ගියාට පස්සේ පුතේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට හම්බ වෙනවා. PowerPoint වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. මම මේකේ blank presentation කියන එක තෝරනවා. මේ blank presentation එක තේරුවාට පස්සේ අපිට මෙන්න මෙහෙම කොටුවක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම කොටුවක්. අපි මෙන්න මේකට කියනවා පුතේ slide එකක් කියලා. මේකට අපි කියනවා මොකක්ද? slide එකක්. සිංහලෙන් අපි මේකට කියනවා කතාවක්. අපිට මේ කතා වර්ග කිහිපයක් තියෙනවා. පුතාලට මෙන්න මේකෙත් අර word වල තිබ්බා වගේම excel වල තිබ්බා වගේම home, insert, design, transition කියලා මේ tabs ගොඩක් තියෙනවා. මම අද ඔයාලට පෙන්නන්නම් මේ animation හදන විදිහ ගොඩක් කියලා දෙන්න. හරි? මෙන්න මේ new slide ගියාට පස්සේ පුතේ මෙතන කතාකාර කිහිපයක් තියෙනවා. සාමාන්‍ය මාතෘකාවක් වගේ දාන්න ඕන නම් අපි මේ title slide එක ගන්නවා. ඒ වගේ මොන හරි දෙයක් ගැන විස්තරයක් type කරන්න තියෙන නම් title and content කියන එකක් අපි ගන්නවා. ඔන්න ඔය විදිහට අපිට අලුතෙන් ස්ලයිඩ් කිහිපයක් වුණත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම දැනට මෙන්න මෙහෙම 5ක් 6ක් ගන්නවා. දැන් අපි හිතමු දැන් අපි හදන්න යන්නේ මට ඉදිරිපත් කිරීමක් කරන්න කියනවා. මට ඉදිරිපත් කිරීමක් කරන්න කියනවා මේ ශ්‍රී ලංකාවේ රාජධානි සම්බන්ධව. මේ නිසා මම ඉස්සෙල්ලාම මෙතන මාතෘකාව සඳහන් කරන්නම්. Kingdoms of ශ්‍රී ලංකා කියනවා. ශ්‍රී ලංකා ඔන්න ඉස්සෙල්ලාම මාතෘකාව සඳහන් කරා. මෙතනින් ඊට පස්සේ මේක සකස් කරන්නේ මමනේ. මම මගේ නම ලබා දෙන්නම්. මේක මෙහෙම තිබ්බට කිසි ගතියක් තියනවද පුතේ? කිසිම ලස්සනක් නෑ. මෙලෝ රහක් නෑ කියන්න තමයි මට තියෙන්නේ. ඉතින් මේක අපිට ලස්සන කරගන්න පුළුවන්. මේ කතාවට ලස්සන මුහුණක් දෙන්න පුළුවන්. මේ ඩිසයින් කියන එකට ගිහිල්ලා. මේ ඩිසයින් එකට ගියාට පස්සේ පුතාලට මේ කදා ඩිසයින් ආකාර කිහිපයක් තියෙනවා. පුතාලට මේ කින් එකට ගියොත් එහෙම මේ වෙනස්කම් එක්ක බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙහෙම. මම දැනට තෝරන්නම් මෙන්න මේක. පුතේ මෙහෙම එකක් තේරුවාට පස්සේ මේ අනිත් ඒවා ටිකත් ඊට අනුරූපව වෙනස් වීමක් මේකේ දක්නට තියෙනවා. ඔයාලට වෙනස්කම කරගන්න ඕනේ පළවෙනි එකට විතරක් නම් ඔයා මතක තියාගන්න right click කරලා apply to selected slide තෝරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මට මෙන්න මේ slide එකට විතරක් පුතේ අපි හිතමු මට වෙන ඩිසයින් එකක් දාගන්න ඕනේ කියලා වෙන්න මේ ඩිසයින් එක. දැන් මේක උඩ ක්ලික් කරොත් ඔක්කොම එකපාර වෙනස් වෙනවා. ඔයාලා දකින්න නැතිනේ. එකක් උඩ ක්ලික් කරොත් ඔක්කොම එකපාර වෙනස් වෙනවා. හැබැයි එකක් නම් විතරක් වෙනස් කරගන්න ඕනේ. එක ස්ලයිඩ් එකක් විතරක් නම් වෙනස් කරගන්න ඕනේ. right click කරලා apply to selected slide කියන එක තෝරන්න ඕනේ. එතකොට ඒ කතාව විතරයි වෙනස් වීමකට භාජනය වෙන්නේ. හරි? එතකොට පුතාලා ඔන්න ඕවත් පොඩ්ඩක් දැනගෙන ඉන්න. ඊට පස්සේ දැන් මගේ මේක හරි. දැන් මට මෙතන පුතේ පල්ලෙහාට පින්තූරයක් දාගන්න ඕනේ. අපි හිතමු අනුරාධපුර පැත්තේ ලස්සන පින්තූරයක් මෙතනට දාගමු. බලමු පින්තූරයක් දාන්නේ කොහොමද කියලා. අනුරාධපුර කියලා අපි ටයිප් කරමු. මේක එකක් ගමු අපි ලස්සන. හරි මම මෙන්න මේ පින්තූරය ගන්නවා. මෙන්න මේ පින්තූරේ කොපියක් අරගෙන මම මේක මෙතෙන්ට දාගන්නවා. මේ පල්ලෙහාට. මෙන්න මේ විදිහට. Kingdom of ශ්‍රී ලංකා කියලා ඔන්න ඔය විදිහට හදාගත්තා. මම යනවා දෙවෙනි ස්ලයිඩ් එකට. මට දෙවෙනි ස්ලයිඩ් එකේ ලිස්ට් එකක් හදා ගන්න ඕනේ රාජධානි පිළිවෙලට. ඉතින් ඒ නිසා මම content කියලා මෙතන සඳහන් කරනවා මාතෘකාව. මොකද අපි මේකේ බටන් දාන්න පවා ඉගෙන ගන්න ඕනේ. පුතාලට මේකේ වැදගත් කොටස් කිහිපයක් අද සාකච්ඡා කරනවා. ඔයාලා දන්නවට වඩා PowerPoint ගැන ඒ නිසා අවධානයෙන් බලාගෙන ඉන්න. අනුරාධපුර පොළොන්නරුව පස්සේ දඹදෙනිය මගේ පිළිවෙල වැරදි නම් කියන්නේ යාපහුව කුරුණෑගල මම මේ ටික විතරක් ටයිප් කරන්නම්. මම මේ ටික ටිකක් ලොකු කරනවා පුතේ. මට අවශ්‍යයි මේ අනුරාධපුර උඩ ක්ලික් කරපුවම මේ අනුරාධපුර එක බටන් එකක් විදියට හදලා මේක උඩ ක්ලික් කරපුවම අනුරාධපුර කියන එක මේ ස්ලයිඩ් එකට යනවා. මම අනුරාධපුර ගැන විස්තර දානවා මෙන්න මේ ස්ලයිඩ් එකේ.
අනුරාධපුර. අපි අනුරාධපුර කියන ටෙක්ස්ට් එකකුත් ගමුකෝ මෙතනින්. ටෙක්ස්ට් එකකුත් ගමු. ඊට පස්සේ මෙතනටත් පල්ලෙහාට අනුරාධපුර ෆොටෝ එකක් දාමු. copy image ගියා. මෙතනට ඇවිල්ලා paste කරා. download කර කර ඉන්න ඕනේ නෑ පුතා. මේක තමයි ලේසිම වැඩේ. කොහොම ඊපස්සේ අනුරාධපුර තව පින්තූර කිහිපයක් මෙතනට ඇඩ් කරමු. පින්තූර දාන්න සම්පූර්ණයෙන්ම මම blank sheet එකක් ගන්නවා. තවත් අපි අනුරාධපුර පින්තූර දෙක තුනක් දාමු. ඊට පස්සේ පුතේ මට මේ පින්තූර පොඩි ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ. මම මේ පික්චර් ෆෝමැට් යනවා. මේවා බලා ගන්න. පික්චර් ෆෝමැට් ගියාට පස්සේ අපිට මේ පින්තූර වලට විවිධ ඉෆෙක්ට්ස් දෙන්න පුළුවන් මේ. මම මෙන්න මේක ටිකක් ලස්සනයි වගේ. මම මෙන්න මේක තෝරනවා. ඔයාලට පුළුවන් පින්තූර වලට ඉෆෙක්ට්ස් ලබා දෙන්න ওই විදිහට. ඊට පස්සේ මම ඊළඟ එකේ ටයිප් කරනවා පොළොන්නරුව කියලා. මම පොළොන්නරුව ගැන විස්තරයකුත් ඩවුන්ලෝඩ් කරගන්න. ඉස්සෙල්ලා බලමු විස්තරයක් ඒක ගැන. කොපි කරා එතනින් පේස්ට් කරා. අපි එකෙත් පින්තූරයක් ගමු. වට දාගේ ගමු. හරි. කොහොම දැන් ඊට පස්සේ අපි මෙතන පින්තූරයක් ගමු සම්පූර්ණ පින්තූරය. ලස්සන පින්තූරයක් නේද? මේක ලස්සනයි නේ. පොඩි මෙන්න මේ පින්තූරය ගන්නවා පොළොන්නරු. ඒකටත් අපි ෆෝමැට් පිච් එකක් දෙමු. හරි ඕකේ. දැන් මට අවශ්‍යයි මේ අනුරාධපුර කියන එකට ක්ලික් කරපුවාම මේ අනුරාධපුර වෙන්න මේක ඕපන් වෙන්න. පොළොන්නරු උඩ ක්ලික් කරපුවාම පොළොන්නරු ඕපන් වෙන්න. උදේ මම මෙන්න මෙහෙමයි එක හදන්නේ. අපි ඒවට කියනවා හයිපර් ලින්ක් දානවා කියලා. ඔයාලට පිටු අතර හයිපර් ලින්ක් දානවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. කරන්නේ මෙන්න මෙහෙමයි. අනුරාධපුර උඩ නම් දාන්න ඕනේ. අනුරාධපුර උඩ ක්ලික් කරා, රයිට් ක්ලික් කරා. උදාට පේනවා මෙතන මේ හයිපර් ලින්ක් කියලා තියෙනවා. හයිපර් ලින්ක් එකට යනවා. hyperlink ගිහිල්ලා පුතා තෝරන්න ඕනේ පුතේ place in this document කියන එක. place in this document. ඒකේ අපි දන්නවා තුන්වෙනි ස්ලයිඩ් එක තමයි පොළොන්නරු අනුරාධපුර තියෙන. එහෙනම් ඔන්න ඒක තේරුවා. ඊළඟට පොළොන්නරුට ක්ලික් කරොත් ක්ලික් වෙන්න ඕනේ මේ පස්වෙනි එක ඕපන් වෙන්න ඕනේ. රයිට් ක්ලික් කරා hyperlink යනවා. ඒකේ තෝරනවා පොළොන්නරුව කියන ස්ලයිඩ් එක. ඒ වගේම පුතාට මේ වගේ දබදෙනිය යාපහුව කන්ටෙන්ට් එකට දාගන්න ඕන තැනක් දාගන්න. ඒ වගේම මට අනුරාධපුරයකට ගිහිල්ලා මුලට එන්න ඕන නම් කන්ටෙන්ට් එකට එන්න ඕන නම් අපි බටන් එකක් හදමු. ඉන්සර්ට් යනවා. මම බටන් එකක් හදනවා හෝම් කියලා. නැත්නම් කන්ටෙන්ට් කියලා. රයිට් ක්ලික් කරනවා edit text. ඔයාලා දන්න PowerPoint වලට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන්. මම මේ හැමදේම ඔයාලට කියලා දෙන්නම්. කන්ටෙන්ට් කියලා බටන් එකක් හදනවා. ඒක අපි ඔය වගේ ලුක් එකක් දෙමු. ඒකට රයිට් ක්ලික් කරලා පුතේ හයිපර් ලින්ක් ගිහිල්ලා
මම එතන දෙනවා content කියන එක. ඊට පස්සේ මම මේකේ කොපියක් අරගෙන මම මේ හැම එකකටම paste කරනවා. එතකොට මේ ඕන දෙනක ගිහිල්ලා නැවත මාතෘකාවට යන්න ඕන හරියට අර වෙබ් අඩවියක් වගේ. මුල් පිටුවට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි යන්කෝ බලන්න. අනුරාධපුර ක්ලික් කරමු බලන්න. දැක්කද අනුරාධපුර ප්‍රිවිව් වුණා. කන්ටෙන්ට් එකට ක්ලික් කරමු බලන්න. අය එකට ගියා. පොළොන්නරුව. දැක්කද? එතකොට ඕපන් උනේ පොළොන්නරුව. කන්ටෙන්ට් එකට යන්න ඕන නම් අය එතනින් ගියා. මම හිතනවා පුතාලට හයිපර් ලින්ක් කරපු එක තේරෙන්නේ නැති කියලා. හයිපර් ලින්ක් එක තේරුණාද? අමාරුව විතරයි තේරුණාද කියලා අහන්නේ ඈ. හයිපර් ලින්ක් කරන විදිය තේරුණාද? හැමෝටම හසිත නම් ඔව් කියලා තියෙනවා. හේෂානි තියෙනවා. අනෙක් කටට තේරුණාද හයිපර් ලින්ක් දාන විදිය නියම. ඊට පස්සේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ පුතේ දැන් බලන්නකෝ මේකේ දැන් මේකටදී කිසි කික් එකක් නැහැ. ඔබේ යනවා. කොහොම බෑ. සාමාන්‍ය PowerPoint එකක් හදනකොට එකයි ඉඳන් ඊළඟ ස්ලයිඩ් එකට යද්දී පොඩි ලස්සනක් තියෙනවා. ට්‍රාන්සිෂන් එකක් දාන්න. අපි ඒකට කියනවා කදා සංක්‍රාන්තිය කියලා. එහෙනම් මේ කදා සංක්‍රාන්තිය පිළිබඳවත් අපි හොඳ දැනුමකින් ඉන්න හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදන්න කෙනෙක් අනිවාර්යෙන් කදා සංක්‍රාන්තිය පිළිබඳවත් හොඳ අවබෝධයකින් ඉන්න ඕන. අපිට පුළුවන් පුතේ මේ ස්ලයිඩ් එකේ ඉඳන් මේ ස්ලයිඩ් එකට යන්න පුංචි ඇනිමේෂන් එකක් දාන්න අපි ට්‍රාන්සිෂන් කියන මෙන්න මෙතන. මේකේ ට්‍රාන්සිෂන් ආකාර ගොඩක් තියෙනවා. පුතාලා කැමති එකක් ලබා දෙන්න හැකියාව තියෙනවා. දැන් අපි පොඩ්ඩක් මෙන්න මේක දීලා බලමු මොකද වෙන්නේ බලන්න. කොහොම බලන්න. දැන් ওই විදියට එනවා. මේක කැතයි නම් පුතාට පුළුවන් එක එක જાතියව තියෙනවා. තෝර බලන්න පුළුවන්. හරි. පළවෙනි කොන්න ওই විදියට එනවා. ඊට පස්සේ මේ ස්ලයිඩ් එකට යද්දී අපි හිතමු වෙන මේ විදියට එන්න ඕනි කියලා. මේ රොකට් එකක් වගේ බලමු එනවද කියලා. ඔන්න පළවෙනි එක. වෙන දෙවෙනි එක. දැක්කද? ඊට පස්සේ අපිට ඕකේ දැන් මේකට ඇදි තව එකක් දාන්න පුළුවන්. හැබැයි පුතාලා මතක තියාගන්න ඔයාලා මේ හැම එකටම එකම ජාතිය සංක්‍රාන්තිය තෝරන්න. නැත්තම් බලන කට්ටියට එපා වෙනවා. ඔයාලා හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදනකොට අනිවාර්යෙන් හැම කතාවකටම එක ට්‍රාන්සිෂන් එකක් පාවිච්චි කරන්න. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට මම මේ page curl කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඔක්කොටම එකපාර තෝරන්න පුළුවන් apply to all කියන බටන් එක තියෙනවා මෙතන. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට එකපාර ඔක්කොටම add වෙනවා. apply to all. හරි. බලමු add වෙලාද කියලා. add වෙලා නේද? දැන් ඔය පොතක් වගේ අපිට මේක පෙරලනවා. ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඒක ඔකට අපි කියනවා කදා සංක්‍රාන්තිය කියලා. ඊළඟට පුතේ අපි දැනගන්න ඕනේ ඔබ්ජෙක්ට් එකකට ඇනිමේෂන් එකක් දෙන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. මට අවශ්‍යයි මෙන්න මේ බෝලේ. අපි මේකට පාටක් දෙමු. මේ පාට මම ආසයි. අපි මේ වගේ වර්ණකින් පාට කරමු. ඊට පස්සේ අපි ඒක ඉෆෙක්ට් එකකුත් දෙමුකෝ නිකන් පොඩි 3D ලුක් එකක් එන්න. පුතාලා දන්නවනේ මේ වගේ දේවල් කරන්න පුළුවන් අපිට මේකේ කියලා. හරි. දැන් මට අවශ්‍යයි මේ පන්දුව. මේක පන්දුවක් කියලා හිතුවොත් එහෙම. මේක බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් චේන්ජ් කරන්නම්කෝ. ෂේප් ගියා මෙතන ගත්තා. මේක බිම ක්ලීන් කරමු නේ. හරි. මෙන්න මෙහෙම. දැන් මට මේ පන්දුව බවුන්ස් වෙවි යනවා හදන්න ඕනේ. බලමු කොහොමද හදන්නේ කියලා. ට්‍රාන්සිෂන් ගියා. සමහරවිට මේ ඇනිමේෂන් ගියා. ඇනිමේෂන් ගිහිල්ලා අපිට පුළුවන් ඇඩ් ඇනිමේෂන් යන්න. ඇඩ් ඇනිමේෂන් ගියාට පස්සේ පුතේ ඔයාලට පේන්න තියෙනවා මේ කස්ටම් පාත් කියලා එකක්. මේකෙන් අපිට පුළුවන් මේක මෙහෙම බවුන්ස් වෙවි යන විදිහට හදන්න. බලමු අපි ප්ලේ කරලා. දැක්කද? ඔය විදිහට අපිට ඇනිමේෂන් හැදීමේ හැකියාව තියෙනවා. කාටුන් පවා නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. PowerPoint ආධාරයෙන් මම අර පුංචි ළමයි එක්ක පොඩි කාටුන් තරගයක් එහෙමත් කරා. මම හිතන්නේ ඔයාලත් දකින්නත් ඉතින් සමහරක් දරුවෝ ළමයි ලස්සන කාටුන් නිර්මාණය කරලා තිබ්බා මේ PowerPoint වලින්. ඉතින් මෙන්න මෙහෙම ඇනිමේෂන් අපිට මේ ටෙක්ස්ට් වලට යොදන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. කන්ටෙන්ට් එකේ එකට අපිට මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේවා එකින් එක මෙන්න මේ විදිහට එන්න. බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? ඔය විදිහට ඇනිමේෂන් ලබා දීමේ හැකියාවක් තියෙනවා. කරන්න තියෙන්නේ අදාළ එක සිලෙක්ට් කරා මේ ඇනිමේෂන් කියන එකට ගියා.
පුතාලට මෙතන තියෙන ඕන එකක් සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. පුතාගේ කැමති එකක් සිලෙක්ට් කරන්න හැකියාව තියෙනවා. මම දැනට මේකේ මෙන්න මේ කිහිපයක් තෝරන්නම් ඔයාලට පෙන්වන්න ඕන නිසා බලමු අපි මේකත් ඕපන් කරලා. දැක්කද? ඔන්න ඔය විදිහට අපිට ඇනිමේෂන් එකක් ලබා දීමේ හැකියාවක් තියෙනවා මේ ස්ලයිඩ් එකේ. එතකොට මේ ඇනිමේෂන් එකයි ට්‍රාන්සිෂන් එකයි පටලවා ගන්න එපා. පිටු දෙකක් අතර මාරු වෙනකොට අපි ලබා දෙන්නේ ඇනිමේෂන් එකක් නෙමෙයි පුතේ ට්‍රාන්සිෂන් එකක්. ඒ වගේම පිටුවක තියෙන දේවල් වලට අපි ලබා දෙන්නේ ඇනිමේෂන් එකක්. ඕක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පුතාලා දැන් ගෙදර නිකන් ඉන්නවා නම් අර මම කලින් කියලා දුන්නා වගේ මේ වගේ ඇනිමේෂන් එකක් හදන්න try කරන්න. මේ වගේ ඇනිමේෂන් හදන්න try කරන්න. මේ ඇනිමේෂන් හදනකොට ඔයාලට විවිධ රූප අවශ්‍යයි නම් පුතාට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. දැන් උදාහරණයක් විදිහට මට කාර් එකක් ඕනි කියලා හිතන්නකෝ. මේ කාර් එකක් නිකන් ධාවන වෙන කාර් එකක් නිර්මාණය කරන්න. ඔයාලට පුළුවන් car png කියලා සර්ච් කරන්න. png. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක නැති කාර් එකක් අපිට ගන්න හැකියාව තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක නැති png සර්ච් කරොත් එහෙම. අපි ගමුකෝ පින්තූරයක් මේකෙන් එකක්. බලමු ඇනිමේෂන් එක හරි. මෙන්න මේක. දැන් පුතාට පේනවා මේ png එක ක්ලික් කරාට පස්සේ පුතේ white background එක නැති වෙනවා මේ. කොටු පෙන්නන. මේක අපි සේව් කරගමු. save image as යනවා. මම මේක ඩවුන්ලෝඩ් වලට දාගන්නවා. මම දැන් යනවා PowerPoint එකට. අර පින්තූරේ ඩවුන්ලෝඩ් කරගත්ත එක මම දැන් ඕපන් කරගන්නවා. මේක. දැන් පුතාලට පුළුවන් වුණා මේ කායක ධාවනය වෙන විදිහට හදන්න. කොහොමද හදන්නේ? මේක සිලෙක්ට් කරා ඇනිමේෂන් ගියා ඇඩ් ඇනිමේෂන් යන්න. ඇඩ් ඇනිමේෂන් කියලා මෝෂන් පාත් යන්න. සමා වෙන්න මෝෂන් පාත් එකට යන්න ඕනෙත් නෑ. ඔයාලා මෙතන කස්ටම් පාත් තෝරලා මෙන්න මෙහෙම හදින්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ඔහොමද අපිට කාටුන් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනකි. හරි සරලයි. ඔයාලා නිකන් ඉන්න වෙලාව try කරලා බලන්න. ඕන මේ කාර් එක ගමන් කරන ගමන් ඉර උදාවක් වගේ දාන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න මේ විදිහට අදින්න. මම ඉන්න ඔයාලට ඇදලා පෙන්නන්න. ඉස්සෙල්ලාම අපි කන්දක් අදිමු. අදිනකොට මේ ස්ක්‍රිබල් එක යූස් කරන්න. චිත්‍රයක් වගේ අදිනවනේ ස්ක්‍රිබල් එකෙන් තමයි අදින්න ඕනේ. මම පොඩි කන්දක් අදින්නම්. අපිට ඒකට වර්ණයක් ලබා දෙමු. ඊට පස්සේ අපි තව ගහක් ඕන නම් ගහක් අදින්න පුළුවන්. ඔයාලට මේ ස්ක්‍රිබල් එක යූස් කරලා පුතේ ඕන දෙයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගහේ ඕන නම් කාර් එක වදින විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකට කොළ දාමු. හරි පුතාලට පේනවනේ. ඊට පස්සේ අපි ඉරකුත් ගමු. insert shape එකක් නම් මේකේ තිබ්බා. අපි ඒකට වහ වර්ණය ලබා දෙමු. පුතාලා දන්නවා ඉරක් සාමාන්‍යයෙන් කඳ යටින් පේන්න ඕනේ. එහෙනම් ඒ නිසා මම මේකට රයිට් ක්ලික් කරලා send to back දෙනවා. send to back දෙනවා. send to back දීලා ඊට පස්සේ පුතේ මට දැන් මේ ඉර උඩට නගින්න ඕනේනේ. එහෙනම් මම මෙතන ගිහිල්ලා ඇනිමේෂන් තෝරලා ඇඩ් ඇනිමේෂන් ගියා කස්ටම් පාත් ගියා මෙන්න මේක මෙන්න මේ විදිහට තෝරනවා. හරි ඊට පස්සේ මට කාර් එක මේකේ ගහේ හැප්පෙන්න ඕනේ. එහෙනම් මං ගහ මෙන්න මේ හරිය නවත්තනවා. ඊට පස්සේ ඔය ඇති මේ දෙක එකට වෙන්න ඕන නම් මේ දෙක එකට වෙන්න ඕන නම් පුතාට පුළුවන් මෙන්න මෙතන with preview කියලා තෝරන්න. with preview කියන එක තෝරන්න පුළුවන්. මේකේ මේකට ක්ලික් කරොත් එහෙම පුතාලට තියෙන on click පුතා මෙතන with preview කියන එක තෝරන්න.
දැන් බලමු අපි. දැක්කද? ඔන්න ඔහොම තමයි පුතේ ඔය වගේ ගොඩාක් ක්ලිප්ස් එකපාර එකතු කරලා තමයි සාමාන්‍යයෙන් කාටුන් එහෙම නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලා ගෙදර ඉන්න ගමන් PowerPoint වලින් මේ වගේ නිර්මාණ කරන්නත් උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටික කියලා දුන්නා. තව ඔයාලට දැනගන්න ඕනේ මේ සම්බන්ධව ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ පුතේ තව ඔයාලට මේකෙදි අර මේ Word වල වගේම table එකක් වුණත් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. table එකක් වුණත් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මම පුතාලට කියනවා පුතේ මෙතන ඔයාලා එකපාර table එක හදන්න යන්න පුරුදු වෙන්න එපා. PowerPoint වලට මොන හරි table එකක් ඔයාලට දාගන්න තියෙනවා නම් ඔයා ඒ table එක ඉස්සෙල්ලාම Excel වල type කරන්න. Excel වල ගිහලා type කරගන්න. මොකද දන්නවද හේතුව? පුතේ ඔයාලට මේකෙදි මෙතනදී ෆන්ක්ෂන් භාවිතා කරන්න දෙන්නේ. ඒ කියන්නේ PowerPoint එකේදී අර Excel වල තියෙන සුළු කිරීම ආකාර අපිට කරන්න ලබා දෙන්න හැකියාවක් දෙන්නේ නැහැ. හැබැයි අපිට Excel වල දෙනවනේ. Excel වල පුතාලට පුළුවන් මෙන්න මේ විදිහට Tamanට කැමති ආකාරයේ table එක නිර්මාණය කරගෙන ඕකේ පිටපතක් මෙන්න මේකට ඇඩ් කරගන්න. ඒක තමයි හොඳම දේ පුතාලා PowerPoint වල table එකක් ඇඩ් කරගන්නවා නම් වගේම chart එකක් ඇඩ් කරනවා. මේ තියෙන්නේ අරගේ හදපු වැටි පත්‍රිකාව අපි මේකට පහසුවෙන්ම ලබා ගත්තා. ඉතින් මේක තමයි කරන්න තියෙන ලේසිම දේ. ඒ වගේම chart එකක් ගන්න තියෙනවා නම් chart එකත් ඔයාට ඒ විදිහටම ගන්න හැකියාව තියෙනවා. මෙතනින් Excel වල type මේ දත්තා ඒකේ කොපියක් අරන් ගිහිල්ලා මේකේ paste කරා. ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට ඔයාලට ඔය table chart එහෙම වැඩිපුර පාවිච්චි කරන්න වෙයි සාමාන්‍ය වල බැංකුව වලට එහෙම යන නිසා යන්න බලාපොරොත්තු වෙන නිසා. එතකොට ඔය විදිහට PowerPoint එකට paste කරගන්න. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මට කියන්න PowerPoint එකක PowerPoint දැන් අපි දන්නවා Word එක නම් ගොනුවක් අපි තැන්පත් කරගන්නේ DOCX කියලා. Excel වල නම් XLSX. PowerPoint වල මොකද්ද format එක? PowerPoint වල මොකද්ද format එක? PPT very good. දැන් වර්තමාන පුතේ PPTX කියලා ගන්නේ. නමුත් පුතාලා PPT කියන එක ඉතාමත් නිවැරදි. ඉතින් එහෙනම් අපි මේක සේව් කරලා බලමු ෆයිල් ෆෝමැට් එක PPT එනවද කියලා. ෆයිල් save as browse යනවා. මේකේ ඩෙස්ක්ටොප් එකේ ඔයාලගේ බැංකින් VOC කියලා තියෙන මෙන්න මේකේ දානවා. සේව් කරනවා. බලමු අපි මේකේ ෆයිල් ෆෝමැට් එක මොකද්ද කියලා. මේ තියෙන right click කරා properties යන. බලන්න පුතේ මොකද්ද ෆයිල් ෆෝමැට් එක? PPTX නේද? PPTX. එතකොට සාමාන්‍ය PPT කියන එක තමයි PowerPoint වලට අපි ගොඩක් වෙලාවට ගන්න. නමුත් අලුත්ම සංස්කරණයේ ඉන්නේ PPTX කියලා. ඒකත් අපේ පුතාලා පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම තවත් කට්ටිය අහන එකක් තමයි මේ කොහොමද මේ PowerPoint slide එකක් PDF එකක් විදිහට සේව් කරන්නේ. ඉතින් හරි සරලයි. ෆයිල් යනවා, save as යනවා, browse යනවා. පුතා වෙන්න මෙතන තෝරන්න ඕනේ PDF කියන එක. PDF කියන එකට ක්ලික් කරලා save දෙන්න. එතකොට පුතේ මේක save වෙනවා PDF එකක් විදියට. අපිට බලන්න පුළුවන්. මේ බලන්න. දැන් මේක තියෙන්නේ PDF එකක් විදියට. ඒ වගේම පුතාට අවශ්‍ය නම් වෙන්න මේක වීඩියෝ එකක් විදියට save කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට පුතා හැදුවේ කාටුන් එකක් කියලා හිතන්නකෝ. ඔයාට ඒක වීඩියෝ එකක් විදියටම save කරගන්න පුළුවන්. ෆයිල් යනවා, save as යනවා, browse යනවා. මෙතනින් තෝරනවා අපි impact 4 video කියන එක. impact 4 video කියන එක තෝරලා save දෙනවා. බලන්න. එතකොට කොහොමද save වෙන්නේ කියලා. එතකොට නම් පුතේ පුංචි වෙලාවක් යා ගණී processing time එක. උදාර පල්ලෙහා බැලුවොත් එහෙනම් මෙතන process වෙනවා පේනවා. ඒකට ටික වෙලාවක් යනවා. මොකද වීඩියෝ එකක් විදියට convert වෙන නිසා. ඉතින් ඔය විදිහට වීඩියෝස් හදලා ඔයාලට ඕන YouTube දාන්න පුළුවන්. ඒ හරහා යම් මුදලක් ඉපය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වල වීඩියෝ එකක් විදිහට සේව් වෙයිද කියලා. ඒ වගේම පුතේ PowerPoint වල මතක තියාගන්න ඕනේ මේ ඔයාලා දැනගත යුතුම shortcut keys ටිකක් තියෙනවා. අපි ඒ ටික බලමු මේක වීඩියෝ එකක් විදිහට සේව් වුණාට පස්සේ. සර් මොකක්ද කැටගරි එක කිව්වේ වීඩියෝ එකක් විදිහට සේව් කරන යූස් කරන
තරු MP4 මම පෙන්නන්න. මේක අවසන් වුණාට පස්සේ මම පෙන්නන්නම්. හරි. දැන් ගිහිල්ලා බලමු අපි. මේ බලන්න. මේ තියෙන්නේ මේක වීඩියෝ එකක් විදිහට සේව් වෙලා. අපි ඕපන් කරලා බලමු. උදාහරණ පේන්න තියෙනවා. දැන් මේක කොහොමද තියෙන්නේ? වීඩියෝ එකක් විදිහට සේව් වෙලා තියෙන්නේ. යා ඔටෝමැටිකලිම මේ ස්ලයිඩ් එක ප්‍රිවිව් කරන් යනවා. අපි මං කිසිම බටන් එකක් ප්‍රෙස් කරILLක් නැහැ. ඉතින් ඔය විදිහට පුතාලට මේක ලස්සනට හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් නිදහසේ ඉන්න වෙලාවක මේ වගේ නිර්මාණ කිහිපයක් කරන්න. අපි බලමු අපේ කාටුන් එක කොහොම ප්‍රිවිව් වෙයිද කියලා අපි හදාගත්ත එක. ඊළඟ ස්ලයිඩ් එක අපේ කාටුන් එකනේ. නෑ මේ බෝල් බවුන්ස් වෙලා යන්නේ. දැක්කද? ඉතින් ඔන්න ඔය විදිහට වීඩියෝ එකක් විදිහට ඔයාලට සේව් කරගන්න හැකියාව තියෙන එක දරුවෙක් ඇහුවා කොහොමද සේව් කරන්න කියලා. ෆයිල් ගියා, save as ගියා, browse ගියා, MP4 මේකේ මෙන්න මේ ෆෝමැට් එක. 2010ට කලින් version වල නම් නැහැ. ඊට පස්සේ ආපු version වල තමයි වීඩියෝ එකක් විදිහට සේව් කරන්න තියෙන්නේ. තිසරහනව සර් PDF කරාම content වල slide එක මාරු කරන්න බැරි වෙයිද? content වල සමහරක් වෙලාවට option කියන කොටකින් බලන්න. අපි press කළාම බලමු ඉතින්. සමහරක් වෙලාවට වැඩ කරන පුතේ මේ ඉන්ටර්නෙට් යන්නේ එහෙම මේ වැඩ කරනවා. ඒ විදිහට වැඩ කරනවා. සෑහෙන්න වටිනවානේ. content බුවාම content එකට යනවා මේ බලන්න මේක මමත් වැඩි ක්ලික් කරේ නෑ. ඉතාමත් වටිනා PDF එකක් දැන් ඔයාලට සමහරක් ඒවා තියෙනවා නෙමෙයි. යාළුවෝ copy කරගනි. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් PDF එකක් විදිහට හදලා එක දෙන්න. එතකොට යාළුවට බලන්න මේ බටන් උඩ ක්ලික් කර බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතාමත් වටිනවා. හරි නේද ඉතින්? ඊට පස්සේ තව PowerPoint වල ඉතින් මේ ඩිසයින් දාගන්න පුළුවන් කරන්නම් වැඩ ගොඩක් තියෙනවා. ඉන්සර්ට් එකට ගිහිල්ලා අපිට ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. වර්ඩ් ආර්ට් එකක් ගැන කියලා දෙන්නම් පොඩ්ඩක්. ඔයාලා ටයිප් කරන ටෙක්ස්ට් එක ඉන්සර්ට් ටෙක්ස්ට්. දැන් මම මෙතන ටයිප් කරනවා ශ්‍රී ලංකා කියලා. මෙන්න මේ ටෙක්ස්ට් එක ලස්සන කරගන්න නම් අපිට පුළුවන් ඉන්සර්ට් වල තියෙනවා වර්ඩ් ආර්ට් මේක යූස් කරන්න. හරි. මේක යූස් කරලා තව මේකෙකින් ගොඩාක් සෙටින්ග්ස් තියෙනවා පුතාලට මෙතන එකින් එක වෙනස් කර හදාගන්න හැකියාව තියෙනවා. මේ පාට වර්ණය වෙනස් කරගන්න ඒවා ඕන දෙයක් මේකෙදි කරන්න හැකියාව තියෙනවා. හරි. මම පුතාලට කියලා දෙන්නම් මේ Word මේ PowerPoint වල මතක තියාගන්න ඕන shortcut keys මොනවද කියලා. පළවෙනි එක නව කතාවක් ලබා ගැනීම. දැන් මම මෙතන කතාවක් ලබා ගන්න මෙතනට ගිහිල්ලානේ පුතේ ක්ලික් කරේ. හැබැයි ඔය නව කතාවක් ලබා ගන්න shortcut key එකක් තියෙනවා. කවුද දන්නේ කියමු බලන්න. shortcut key එක නව කතාවක් ලබා ගැනීම. මතක නැද්ද? Control+M. Control එකයි M බලන්න මොකද වෙන්නේ කියලා. අලුතෙන් කතා එකතු වෙනවා නේද පුතේ? මතක තියාගන්න. එහෙනම් PowerPoint වලදී නව කතාවක් ලබා ගන්නකොට මොකද වෙන්නේ? ලබා ගන්න භාවිත කරන shortcut එක Control+M. control කියන මෙන්න මේ බටනේ ඒකත් එක්ක ඔබාගෙන එන්න. එතකොට අලුතෙන් කතාවක් එනවා. enter දුන්නමත් එනවනේ. නෑ පුතේ enter බුවට එන්නේ නෑ. enter බුවට එන්නේ නෑ. හරි control එක. ඒ වගේම පුතාලා මතක තියාගන්න ඕනි slide show එක preview කරන shortcut key එක මොකක්ද කියලා. දැන් මේ බලන්න. අපි වෙන්න මේකට කියනවා slide show preview කියලා. ඒකට පාවිච්චි කරන shortcut key එක තමයි F5. එහෙනම් presentation එක preview කරන shortcut key එක මොකක්ද? F5. පුතාලා කොහේ හරි සටහනක් දාගන්න PowerPoint සම්බන්ධව මන් දීපු Qt එකෙත් ඇති F5.
ඊට පස්සේ පුතේ මේ PowerPoint එකදී ඔයාලා දන්නවා දැන් මම මොකක් හරි එකක් පැහැදිලි කරන් යනවා. දැන් උදාහරණයක් විදිහට මම අනුරාධපුර පැහැදිලි කරන් යනවා කියන්නේ අනුරාධපුර ගැන මට මේ ගැන විස්තරයක් ඔයාලට තව පැහැදිලි කරන්න ඕනේ. හැබැයි ඊළඟ ස්ලයිඩ් එකට යන්නත් බෑ. මේ වගේ වෙලාවක පුළුවන් W අකුරට ක්ලික් කරන්න. W ට ක්ලික් කරපුවම ස්ක්‍රීන් වයිට් වෙනවා. එතකොට මෙතනදී මට පැහැදිලි කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් නැවත පැහැදිලි කරලා දීමේ හැකියාව තියෙනවා. ඒකට W අකුර ගුවහම ප්‍රෙස් කරපුවම මොකද වෙන්නේ? ස්ක්‍රීන් එක වයිට් වෙනවා. එහෙම නැතිනම් B අකුර ක්ලික් කරපුවම මොකද වෙන්නේ? ස්ක්‍රීන් එක බ්ලැක් වෙනවා. ඉතින් මේ ආකාර දෙකම පාවිච්චි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒවත් මතක තියාගන්න. හදිසියවත් විභාගෙදී ඇහුවොත් එහෙම ස්ක්‍රීන් එක එකපාර බ්ලැක් කරන්න, වයිට් කරන්න භාවිතා කරන කෙටිමන් යතුරු මොනවද? W බුවොත් වයිට්, B බුවොත් බ්ලැක්. එහෙනම් පුතාලේ ඒකත් අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔන්න ඔය කියපු ෂෝට්කට් කීස් ටික මතක තියාගන්න. නව කතාවක් ලබා ගන්න control M, preview කරගන්න F5 වගේ ස්ක්‍රීන් එක වයිට් කරන්න W, බ්ලැක් කරන්න B. ඊට අමතරව පුතේ තව දැනගන්න ඕන අයිකන් කිහිපයක් තියෙනවා මේකේ. ගොඩක් වෙලාවට විභාගෙදී අහන්න මෙන්න මේ පල්ලෙහාම තියෙන අයිකන්ස් ටික. මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ විදිහට අයිකන් එක තිබ්බොත් අපි කියනවා ස්ලයිඩ් ෂෝ කියලා. මෙන්න මේ විදිහට අයිකන් එක තිබ්බොත් අපි කියනවා ස්ලයිඩ් ෂෝ කියලා. මෙන්න මේකට අපි කියනවා රීඩින් view. මේකට අපි කියනවා මොකක්ද? රීඩින් view එක. මේකට කියනවා රීඩින් view. මේකට කියනවා බලන්න මේ රීඩින් view එකට ක්ලික් කරොත් මොකද වෙන්නේ කියලා. රීඩින් view අර පොතක් කියවන විදිහට තමයි රීඩින් view එකේ තියෙන්නේ. ඒ වගේම මෙන්න මේකට කියන අපි ස්ලයිඩ් සෝට්. ස්ලයිඩ් සෝට් එකේදී අපිට ඔක්කොම කොටු ටික එකපාර බලා ගන්න පුළුවන්. මේ ස්ලයිඩ් ෂෝ මෙහෙම සම්පූර්ණ ෆුල් ස්ක්‍රීන් එන්නේ ස්ලයිඩ් ෂෝ. මේකේ බුත් එහෙම රීඩින් view. ඊට පස්සේ මෙන්න මේකේ බුත් මේ කොටු එකේ බුත් මොකද වෙන්නේ? ඒකට අපි කියනවා ස්ලයිඩ් සෝට්. ස්ලයිඩ් සෝට්. ඒකෙදි මොකද වෙන්නේ? අපිට කතාවන් වෙන වෙනම බලා ගන්න මේ හැකියාව තියෙන. ඊට පස්සේ මේක ඇවිල්ලා normal view. මේක ඇවිල්ලා normal view. අපි මේ සමර්පණ සම්බන්ධව ගැටලු කිහිපයකට යමුකෝ බලන්න. ඔයාලගේ මතක තියාගත්තේ හරිද කියලා චෙක් කරගන්න. සමර්පණ සම්බන්ධව මොකක්ද දෙන්න පුතේ? හරි. මේ තියෙන්නේ ප්‍රශ්න වගේක් අපිට. අපි වෙන්න මෙතන බලමු. ප්‍රශ්නාංක 16. කියවලා බලමු. ඔයාලටත් දෙන්න උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක එක් කදාවකින් තවත් කදාවකට මාරු වන විට ඇතිවන දෘශ්‍ය චලනය හිස් තැනක් නම් වේ. මොකද පුතේ උත්තරේ? 1ද 2ද 3ද 4ද? ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක මෘදුකාංග එක් කදාවකින් තවත් කදාවකට මාරු වෙනකොට ඇතිවන දෘශ්‍ය චලනය අපි මොකක්ද හඳුන්වන්නේ? කදා සංක්‍රාන්තිය. මම ඔයාලට උත්තර දෙන්න පුළුවන් විතරයි තෝරන්නේ. සමහරක් ඔයාලට වැඩි. අයිලක වෙන්න මේකත් බලන්න. විද්‍යුත් සමර්පණයකදී තෝරාගෙන ඇති කතාවක් සම්පූර්ණ තිරයේ දර්ශනය වීමට මාර අවසානට කියපු එක. විද්‍යුත් සමර්පණයකදී තෝරාගෙන ඇති කතාවක් සම්පූර්ණ තිරයේ දිස්වීමට මොකද්ද? සාමාන්‍ය දසුනද කියවුම් දසුනද නෑ. මොකද්ද? ස්ලයිඩ් ෂෝ view එක. ස්ලයිඩ් ෂෝ view එක. මෙන්න මේකදී තමයි පුතේ ෆුල් ස්ක්‍රීන් වැටෙන්නේ මේ. මම මෙතන බටන් 4ක් පෙන්නනවානේ. මේකේ මේ ස්ලයිඩ් ෂෝ බටන් එකට ක්ලික් කරොත් විතරයි ෆුල් ස්ක්‍රීන් වැටෙන්නේ. ඒව මතක තියාගන්න ඈ. ඊළඟ එක අපි තවත් එකක් යමු බලන්න ඔයාලට. මෙන්න මේ 15 බලන්න.
සමර්පණ මෘදුකාංගයක් සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න කියලා කියනවා. කදා සංදර්ශනයක අතරමැදදී සංදර්ශනයේ එක් කදාවකින් ඉදිරියට ගෙන යාම සඳහා එන් යතුරු භාවිතා කළ හැකියි. අහනවා ඉහත වගන්ති අතරින් නිවැරදි වගන්ති. කියවල උත්තරේ දෙන්න බලන්න. කියවල උත්තරේ දෙන්න හරි උත්තරේ. හරි උත්තරයක් දෙමු. නෑනේ. හසිත දෙනවා. තව අටන සිතුමිනී දෙනවා, මනෝරත්න දෙනවා. අනිත් කට්ටිය try කරමු. බලන්න. කදා සංදර්ශනයකදී අතරමැදදී සංදර්ශනයේ කදාවකින් ඉදිරියට ගෙන යාම සඳහා එන් යතුරු භාවිතා කළ හැකිය. ගන්න පුළුවන්. කදා සංදර්ශනය සිදු කිරීම සඳහා F5 ඒකත් හරි B නිවැරදි. කදා දැක්මක් අතරතුරදී B යතුරු භාවිතා කිරීමෙන් කදා දැක්මේ පෙර කදා වෙත ගමන් කරනවා. B එබුවොත් මොකද වෙන්නේ? B එබුවොත් මොකද වෙන්නේ? black වෙන එකයි වෙන්නේ. black වෙන එකයි වෙන්නේ. අපි තව එකක් කියන්න. මෙන්න මේක. ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක මෙන්න මේ සංකේතය මගින් මොකක්ද අදහස් වෙන්නේ? මෙන්න මේ සංකේතය මගින්. මොකක්ද අදහස් වෙන්නේ පුතේ? ඔය රිප්ලයි කරන්නකෝ. very good very good. slide sorter. හරි එහෙනම් අද අපි PowerPoint සම්බන්ධවයි ඒ වගේම පරිගණකයේ ආරක්ෂක විවිධ ක්‍රමවේද ගැන ගැටලු ගැන විශේෂයෙන් සාකච්ඡා කිරීමක් කරා. තවත් කිහිපයක් කියනවා කතා කරන්න. හැබැයි අදට මේ කතා කරපු කොටස් ටික මම හිතනවා ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා. ඊට කලින් මට පුතාලා උත්තරයක් දෙන්න. අද කරපු කොටස් ටික වලට තේරුණාද? අද ටිකක් සිද්ධාන්ත වැඩි කතා කරා. තියරි කොටස් කියන්න බලන්න කරපු කොටස් ටික හොඳට තේරුණාද? හැමෝම වයි කියලා කියනවා. මොන හරි පුතාලට තියෙනවද ප්‍රශ්න අහන්න මගේ? මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න බලන්න. පුතාලට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඒව අහලා විසඳුම් ලබා ගන්න හැකියාවක් තියෙනවා. අද ඒවනම් ගොඩක් වටිනවා කියලා කියනවා. අපි හැමදාම කතා කරපුවා මම හිතනවා ගොඩක් වටිනවා ඔයාලට. ඒ වගේම තව ඉදිරියේදී දවස් කිහිපයක කියන්නේ ගොඩාක් දවස් නම් අපිට තව ඉදිරියේදී හම්බ වෙන්න නැති වෙයි. තව දින කිහිපයක් හම්බ වෙන්න වෙයි. ඒ අතරතුර මම බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කියන්නේ ඔයාලා සම්පූර්ණ IT පාඨමාලාවක් කරා සමානව ඒ සම්බන්ධ සියලුම දේවල් උගන්වනවා පුතේ. මම කියන්නේ මම සාමාන්‍ය IT පාඨමාලා කරනවා. ඒ පාඨමාලාවක අන්තර්ගත වෙන්න ඕන දේවල් වලින් 75ක් විතර මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලට මේ බැංකින් කියලා මේ පුංචි දේවල් ටිකක් විතරක් නෙමෙයි අවශ්‍ය හැමදේම කතා කරනවා. සර් Excel වල chart එක ගන්න විදියට චුට්ටක් කියනවාද? chart එක ගන්න විදිය හරි ලේසියි පුතේ. Excel වලට ගියා. Excel වලට ගියද උදාහරණයක් විදියට මෙන්න මේකේ හිතන්නකෝ මට මේ එක පුද්ගලයාගේ OT amount එක ගන්න ඕනේ කියලා. එහෙනම් මම මේ column එකයි OT එකයි උඩ ක්ලික් කරනවා. තෝරලා insert යනවා. ඊට පස්සේ chart මේ recommend chart කියවනම් එයා අපිට chart එක recommend කරලාම දෙනවා. මේ ඉතින් ඔන්න ඔය විදිහට chart එකක් ගන්න. ඊට පස්සේ chart වල design එකින් එක වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා මේ. ඔක වෙනස් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා පුතේ අද කරපු කොටස් ටික ප්‍රමාණවත්. පුතාලට මම හිතනවා තවත් කතා කරන්න ගියොත් එහෙම බෝරින් වෙන සෙෂන් එක. ඉතින් ඒ නිසා මම මෙතනින් HTML database වගේ ඒවා එන්නේ නෑනේ. එන්නේ නෑ. හැබැයි මම උගන්වනවා. හරි. එන්නේ HTML database එන්නේ නෑ ඒකෙන්. මම ඒකයි මෙතෙක් කතා කරෙත් නැත්තේ database වල පුංචි දෙයක් තියෙයි. සර් බැංක් වල credit card system data දාන්නේ මොන software වලද? ඒව රහසිගතයි. ඒව රහසිගතයි. SQL server එක තමයි run වෙන්නේ හසිත. හරි? ඕකේ. එහෙනම් අද මම මෙතන නවතින්න. හැමෝටම සුබ දවසක්. අපි නැවතත් අලුත් දවසකදී හමුවෙමු. පුතේ තාම YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම සමත දිල්ෂාන් කියලා search කරලා
සබස්ක්‍රයිබ් කරන්න. ඒකෙත් මම පාඩම් මාලාවක් ඉදිරියට ගේනවා. ඒ නිසා ඔයාලා එකක් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම උස්සන්න.